ආයිබෝන් පුතේ හැමෝටම සුබ උදෑසනක් වේවා. හරි හරි දන්න යාළුවෝ නොදන්න යාළුවෝ ඔක්කොම ඉන්නවාද? අපි සියලු දෙනාම එකතු කරගෙන සම්මන්ත්‍රණය පටන් ගන්න හදන්නේ පුතේ. අද මම ඔයාලට කියලා දෙන්න උත්සාහ කරනවා සර් මම අලුතෙන් ආවේ. ඔව් පුතේ. සර් මමත් අලුතෙන් ආවේ. කිසි ගැටලුවක් මමත් අලුතෙන් ආවේ. සර් මමත් අලුතෙන් ආවේ. හරි පුතේ. අලුතෙන් ආවා කියලා පරණ අය කියලා එහෙම විශේෂත්වයක් නැහැ. හැමෝම වම ආදරයෙන් ගෞරවයෙන් අද දවසේ වැඩේට පිළිගන්නවා. අද දවසේ අපි උත්සාහ කරනවා රචනාව ගැන පුංචි කරුණු ටිකක් කතා කරලා ඔයාට රචනාවේ ලියන්න තියෙන දේවල් ගැන පොඩ්ඩක් හඳුන්වලා දීලා පැය දෙකක් විතර කාලයක් ඔයත් එක්ක ගත කරන්න. හරිද? එතකොට ශිෂ්‍යත්ව විභාගයේ දැනට තීරණය කරලා තියෙනවා ජනවාරි 22 තියෙනවා කියලා. ගොඩක් දරුවන්ට ලකුණු අහිමි වෙන තැනක් තමයි රචනාව කොටස. ඒ විශේෂයෙන්ම එක ඉතා අසීරු කටයුත්තක් ලකුණු ලබා ගන්න. ඉතින් මෙන්න මේක ඒ අසීරුතාවයේ යන්තාක් දුරකට හරි ඔබෙන් අයින් කරලා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. හරි? අපි මේ සම්මන්ත්‍රණය තියන්න තිබුණේ පසුගිය ඉරිදා දවසේ. හැබැයි සර් අසනීප වීමත් එක්ක තමයි තියන්න බැරි වුණේ. ඒක නිසා මම පොරොන්දු වුණා ඔයාලට කොහොම හරි කරනවා කියලා. කාර්ය බහුලත්වයත් එක්ක කොහොම හරි අද දවස් තෝරගත්තා මේ වැඩේ කරන්න. එතකොට අද දවසත් එක්ක අපි කතා සම්බන්ධ තුන්වෙනි දවසේම අපි එක දවසක් කෝඩිය හා පිල්ලම් කතා කළා. ඊට පස්සේ අපි කතා කරලා තියෙනවා අපිට තියෙන පද ඒ දේවල් ටික නෑ වාක්‍ය ගොඩනගන හැටි කතා කළා. දැන් අද දවසේ පදක් තියෙනවා. ඒකත් එක්ක ඉස්සරහට කතා කරන්න යනවා. තව සම්මන්ත්‍රණ දෙකක් හෝ තුනක් ඔබට තියන්න බලාපොරොත්තු වෙනවා. ඒක අනිවාර්යයෙන්ම දෙවෙනි පේපර් එකේ සිංහල ප්‍රශ්න ටික අලවලා තමයි තියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඡේදවලට උත්තර ලියන හැටි. ඡේදවලට උත්තර ලියන හැටි කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බොහෝ දුරට මේ එන ඉරිදා නෙමෙයි මේ මාසේ 3 වෙනි ඉරිදා සම්මන්ත්‍රණය තියෙනවා. හරි? ඒකට ඔබේ කාලය වෙන් කරගන්න කියන මතක් කිරීමත් එක්ක අපි වැඩේ පටන් ගනිමු. රචනාවට ලකුණු දෙන්නේ කොහොමද කියලා චුට්ටක් බලමු. දෙමව්පියොත් ළඟ ඇති හැමෝම අපි එකතු වෙලා මේක බලමු. ගිය පාර ගිය විභාගයේ 2020 විභාගයේදී කොහොමද රචනාවට ලකුණු දුන්නේ කියලා මෙන්න මෙහෙම තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්.
අලා මට කරදර ගන්නවනේ. ආ right. මෙන්න තියෙනවා වගන්ති ලියන්න උපදෙස්. හරි. ඔන්න. පේනවද හැමෝටම? මට chat box එකට දාන්න පේන්නේ නැත්තම්. පේනවද නැද්ද කියලා chat box එකට දාන්න. පේනවා. හරි. හරි. එහෙනම් හරි. මෙන්න වගන්ති ලියන්න උපදෙස් දීලා තියෙනවා. සෑම වාක්‍යයක්ම වචන 5කට නොවැඩු විය යුතුයි. අනිවාර්යෙන්ම මගේ දරුවනේ ඔයා රචනාව ලියනකොට ඔයාගේ ප්‍රශ්නේ දීලා තියෙන උපදෙස් කියවන්න. දැන් මම මෙතන කිව්වට වචන 5කට නොවැඩු විය යුතුයි කියලා සමහර වෙලාවට කියන්න පුළුවන් වචන 6කට නොවැඩු විය යුතුයි කියලා. ඒක නිසා අනිවාර්යෙන් ඔයාගේ ප්‍රශ්නේ කියවන්න. හරි දීලා තියෙන උපදේශ හරියට කියවන්න කොහොමද දෙන්නේ කියලා. ඊළඟට උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරදි විය යුතුයි. උක්ත ආඛ්‍යාතය. හරිද? ඒක නිවැරදි වෙන්න ඕනේ මොන කාලයේද? ඊට පස්සේ ස්ත්‍රීලිංග පුරුෂලිංග නේද? අතීත කාල වර්තමාන කාල ඒක වචන බහු වචන අපි මේවා කියලා දුන්නා. එන්නේ එක කොහොමද වෙන්නේ කියලා ඔබ අවබෝධයකින් ලියන්න ඕනේ කියලා තමයි කියන්නේ උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරදි විය යුතුයි කියන තැනදී. ඊට පස්සේ පුතේ අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕනේ. අකුරු කොහොමද නිවැරදි නිවැරදිව ලියලා තියනවද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ මූර්ධජ නත් එක්ක නේද? රට පිටිපස්සේ මූර්ධජ න තියනවද? තාලුජ සයන්නයි දන්තද ශයන්නයිත් එක්ක තාලුජ න තියෙනවා. sorry දන්තද න තියෙනවද? ඊළඟට මූර්ධජ ෂර්ට් එක්ක මූර්ධජ න එනවද? ලයනු මූර්ධජ ල දන්තද ල කොහොමද තියෙන්නේ? මෙන්න මේ වගේ අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕනි කියලා අපිට කියනවා. ඊට පස්සේ මාතෘකාවට අදාළ වෙන්නේ. දැන් මම පළමුව මුලින්ම පාසලට ගිය දවස කියලා ලියන්න කිව්වොත් ඔයා ලියනවා ඔයාගේ පාසල ගැන. අන්න මාතෘකාවට අදාළ නැහැ. අනෙක්සා මාතෘකාවට අදාළ විය යුතුයි ඔයා ලියන රචනාවට ලියන වාක්‍ය ටික. හරි? ඊළඟට ලිඛිත භාෂාවෙන් ලියන ලද වැකි වෙන්න ඕනි. කෑවා, නෑවා, බැන්නා, බිව්වා, නැටුවා, ගොඩක් මේ අපි කතා කරන වචන ටික දාලා ලිව්වොත් වරදිනවා. ඒ නිසා ලිඛිත භාෂාවෙන් ලියන ලද වාක්‍ය වෙන්න ඕනි. ඊට පස්සේ පුතේ ඊළඟට වැකියේ අදහස මුලින් පටන් අරන් තියලා අගින් අවසන් කරනකොට වාක්‍ය නිර්මාණය වෙන අදහස මොකද වෙන්න ඕනි? ඒක නිවැරදි වෙන්න ඕනි. වාක්‍යයේ අදහස නිවැරදි වෙන්න ඕනි. හරි? ඒ අදහස නිවැරදි වුණාට පස්සේ තමයි ඔයාලට ලකුණු හම්බෙන්නේ. මෙන්න බලන්න ඊළඟ එක. එකම අදහස නැවත නැවත ලිවීම සිදු නොවේ යුතුයි. මගේ අම්මා චුටි කාලේ එහෙම ලිව්වා. දැන් ඒක වෙනස් කරගෙන ලියන්න පුළුවන් ඔයාලට. ඒ නිසා එකම අදහස නැවත නැවත ලියන්න. මගේ රට සුන්දර දිවයිනක කියලා ලියලා මගේ රට අවසානයේ ලියන භාගද මගේ රට ලස්සන රටකි. එහෙම ලිව්වොත් වැරදි. නැවත නැවත එකම අදහස ලියන්න බෑ. එකම අදහස ලිව්වොත් වරදිනවා. ඊළඟට කාලයට අනුව ලියන්න ඕනේ. සමහර මේ රචනාවන් වලදී සමහර ඒවා අතීත කාලෙන් ලියන්න වෙනවා. සමහර ඒවා වර්තමාන කාලේ ලියන්න වෙනවා. ඒක නිසා ඒ කාලය පිළිබඳ අදහසක් ඔබ බලලා ලියා ගන්න වෙනවා. ඊළඟට මාතෘකාවේ වචන වාක්‍යවල තියෙන අනිවාර්යෙන් නැත කියලා කිව්වා. මාතෘකාවේ වචන වාක්‍යවල තිබීම අනිවාර්යෙන් නැත කියලා කිව්වා. හරිද? එහෙම තියෙන්න ඕනි නැහැ. ඕම් බලන්න කෝක.
එක වාක්‍යයක් හොඳට කියවන්න 10 වෙනි එක. ඔය ගිය අවුරුද්දේ දුන්න එකක්. එක් වාක්‍යයක් මාතෘකාවේ වචන සහිතව නිවැරදිව ලියා තිබේ නම් ලකුණු ලබා දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ මාතෘකාවේ වචනත් එක්ක එක වාක්‍යයක් ලියලා තිබුණා නම් ඒකට ලකුණු ලබලා දෙන්න. ඒකේ වචන ගානට මාතෘකාවේ වචන ගාන ගැටලුවක් නැහැ. ඒ කියන වචන දැම්මට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. හරි. එතකොට ගිය අවුරුද්දේ කියන්නේ 2020 ඇහුවේ පාසල වසා තිබූ කාලය මා ගත කළ අයුරු. එතකොට ඔයා යම් වාක්‍යයක් ලිව්වා නම් පාසල වසා තිබූ කාලයේ මා පොත්පත් සමග වැඩ කටයුතු කෙරුවෙමි. අතීතයේනේ. පාසල වසා තිබූ කාලයේ මා පොත්පත් පාඩම් කරමින් කාලය ගත කෙරුවෙමි. එතකොට පාසල වසා තිබූ කාලය එතන තියෙනවා වචන 1 2 3 4ක්. ඒ වචන 4ත් එක්ක වචන 5කට වැඩියෙන් තිබ්බට ප්‍රශ්නයක් නැහැ කියලා ඔය කියන්නේ. හරිද? හැබැයි එක වාක්‍යයයි එහෙම ලියන්න. ඊට පස්සේ බලන්න ඒකෙම කියනවා ඉතිරි වාක්‍යවල මාතෘකාවේ වචන නැවත ලියා තිබුණද ඊට අමතර වචන 5කට නෝඩු අර්ථවත් වාක්‍යයක් ලියා ඇත්නම් ලකුණු දෙන්න. ඒ කියන්නේ එක වාක්‍යයක් ඔයා මාතෘකාවේ වචන දාලා ලියලා ඊළඟට ඔයා ලියලා තියෙනවා නම් මගේ දරුවනේ තව වචන ගාන්ටම වචන 6කින් විතර මාතෘකාවේ වචන අරගෙන අන්න ඒවා අයින් කළාට පස්සේ වචන 5කට වැඩි වෙන්න ඕනි කියලා තමයි ඔය කියන්නේ. එහෙම තුනොත් තමයි ඔයාට ලකුණු දෙකක් හම්බෙන්නේ කියලා තියෙන්නේ. හරි. ඒක නිසා තේරුම් ගන්න මාතෘකාවේ වචන දාද්දී හරි පරිස්සම් වෙන්න. එහෙම නැතුව උනත් අපිට ලියන්න පුළුවන්. හරි එහෙම නැතුව ලියන්න පුළුවන් ලියන්නම ඕනි කියලා එකක් නැහැ. මාතෘකාවේ අනිවාර්යයෙන්ම වචන ලියන්න ඕනි කියලා එකක් නැහැ. ඊට පස්සේ වැකියකට එක් ලකුණක් පමණක් ප්‍රදාන කිරීමේ පිළිබඳ උපදෙස් දීලා තිබුණා අපිට. ඒ තමයි වැකියේ එක් වචනයක අකුරක අඩුපාඩුවක් හෝ වේ නම් ලකුණු 1. වැකියේ එක වචනයක අකුරක අඩුපාඩුවක් ඒකේ පිල්ලම නැති වෙලා තිබුණොත් ලකුණු නැහැ. හරි? ලකුණු කපනවා. එක ලකුණයි දෙන්නේ. ඒ වගේම ඒ වාක්‍යයේ තව ඒ වගේ අවස්ථාවක් තිබුණොත් ලකුණු 2යි දෙන්නේ එක වාක්‍යයකට. ඒක නැති වෙනවා. ඒක නැති වෙනවා ඔයාට. හරි. ඔන්න ඔය විදිහට ලකුණු දෙන්න කියලා තියෙනවා. එතකොට බලන්න කොච්චර අසීරුද මේකෙන් ලකුණු ගන්න කියලා. වාක්‍යයක වචන 5ම තියෙනවා 6ක් විතර තියෙනවා 5කට වැඩි. හැබැයි උක්තාක්‍යාතයේ වැරදි. වචන 6යි උක්තාක්‍යාතයේ තියෙනවා අක්ෂර වැරදි. ලකුණු නැහැ. වචන 6ක් තියෙනවා උක්තාක්‍යාතයේ හරි අක්ෂර ටික හරි හැබැයි මාතෘකාවට අදාළ නැහැ. ලකුණු නැහැ. වචන 6ක් තියෙනවා උක්තාක්‍යාතයේ හරි අක්ෂර හරි මාතෘකාවට හරි හැබැයි කතා කරන භාෂාවෙන් ලියවිච්ච වචනයක් දෙකක් තියෙනවා. ලකුණු නැහැ. ඊට පස්සේ ඒ ඔක්කොමත් හරි හැබැයි ලිඛිත භාෂාවෙන් ලියලා නෙමෙයි කතා කරන භාෂාවෙන් ලියලා තියෙන්නේ. ඒකත් හින්ද ලකුණු නැහැ. ඒ ටික ඔක්කොමත් හරි ලිඛිත භාෂාවෙන් ලියලා තියෙන හැබැයි වාක්‍යයේ අදහස වැරදි. අදහස වැරදි. එහෙම වුණොත් ලකුණු ලැබෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ ටික හරි ඊළඟට මේ ඔක්කොම ටික තියෙනවා හැබැයි එකම අදහස වාක්‍ය දෙකක ලියලා තියෙනවා. එකම අදහස. අන්න ඔයාට ලකුණු හම්බෙන්නේ නැහැ. බලන්න එකම අදහස ලියලා තිබුණොත් ලකුණු ලැබෙන්නේ නැහැ පුංචි දරුවනි. ඊළඟට ඒ ඔක්කොමත් හරි කාලයට අනුව ඔයා ලියලා නැහැ. වර්තමාන දැන් ඊයේ සැරේ එක අතීත කාලයෙන් ලියන්න තිබිලා තියෙනවා. ගත කළ අයුරුනේ. එතකොට ඔයා වර්තමාන කාලයෙන් ලියලා අන්න ලකුණු නැහැ. ඊළඟට මාතෘකාවේ වචන
කීපයක් දාලා වාක්‍ය කීපයක්ම ලියලා තියෙනවා. අන්න එහෙම වුණොත් ලකුණු නැහැ. සමහර අයගේ අක්ෂර වින්‍යාසය ඒ කියන්නේ අකුරු වල අඩුපාඩු තියෙනවා. එහෙම වුණොත් ලකුණු නැහැ. හරි. මෙන්න මේ කාරණා සියල්ල බලලා තමයි ඔය ලකුණු 6 ගන්න. ඒ වගේම තමයි මේක අර අපි ලොකු පන්තිවල ලියන මේ දෙමව්පියෝ අහන් ඉන්නවා නම් ලොකු පන්තිවලදී ලියන ඒ කියන්නේ 6 7 පන්තිවලදී 10 11 පන්තිවලදී එහෙම ලියන අර දිග්ග රචනා නෙවෙයි ඔයාලට මාතෘකාවක් දුන්නාට පස්සේ ඒ මාතෘකාව පිළිබඳව පුංචි දරුවට හිතෙන දැනෙන හැඟෙන දේවල් වාක්‍ය තුනකට ලියන්න කියලා තියෙනවා. ඒකට ගැලපෙන්න වාක්‍ය තුනක් ලියන්න තියෙනවා. ඒක නිසා අපි අර ලොකු පන්තිවලදී ලියන රචනා නෙවෙයි මේ වාක්‍ය රචනා වාක්‍ය තුනකින් අපිට ලියන්න කියලා තියෙනවා. ඒක නිසා ඔබ මේ උපදේශුත් එක්ක තව උපදේශ ඔබේ පන්තියේ ටීචර්ස් ඔබ වෙන පන්තියකට යනවා නම් එතන සර් ටීචර් එතන උපදෙස් ලබා දෙවි. ඒ උපදෙසුත් අරගෙන ලස්සනට ඔයාගේ වාක්‍ය රචනය ලියලා ලකුණු 6න් 6ම ගන්න ඔයා උත්සාහ කරන්න. හරි. ඊට පස්සේ මම කියලා දෙන්න හදන්නේ මගේ දරුවනේ අපිට මොන වගේ මාතෘකාද ලැබෙන්නේ විභාගෙට කියලා මම ඔයාට කියලා දෙන්න උත්සාහ කරනවා. හරි. අපිට මෙන්න මෙහෙම right. අපිට මෙන්න මෙහෙම මාතෘකා වර්ග ලැබෙන්න පුළුවන්. එකක් තමයි මාතෘකා වර්ග මම කියලා දෙනවා යාට 3ක්. එක්ක එකක්. ඒ කියන්නේ කෙලින්ම මාතෘකාව ලැබෙනවා. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම මෙන්න මෙහෙම මාතෘකාවක් කෙලින්ම ලැබෙනවා. පොත් කියවීමේ වටිනාකම කියලා කෙලින්ම මාතෘකාව ලැබෙනවා. right එහෙම ලැබෙනවා. ඔහොම කෙලින්ම මාතෘකාව ලැබෙනවා උදාහරණයක්. හරි දැන් ගිය සැරේ යම් වෙලා තියෙන්නේ එහෙම. හරිද? කෙලින්ම මාතෘකාවක් ලැබුණා. ඊළඟ එක අපිට ලැබෙනවා පින්තූරයක්. ඒ විදිහට ලැබෙන්න පුළුවන්. පින්තූරයක්. මේක අපිට මෑතකදී ලැබිලා නැහැ. ඒ කියන්නේ දැන් අවුරුදු 2-3කට මෙහා ලැබිලා නැහැ. හරි ඊට කලින් නම් ලැබිලා තියෙනවා. පින්තූරයක්. හරිද? ඊට පස්සේ අපිට ආයෙ ලැබෙනවා මෙන්න මෙහෙම දෙයක්. පුංචි ඡේදයක්. ඡේදයක් ඇසුරෙන් මාතෘකාවක් දීලා තියෙනවා. ඡේදයක් ඇසුරෙන්. හරිද? ඡේදයක් ඇසුරෙන් මාතෘකාවක් දීලා තියෙනවා. එහෙම දීලා ඔන්න වාගේ මම කොටස් තව වෙනස් විදිහට දෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන විදිහට මෙන්න මේ තුන ඇතුලෙන් ඔයාට මාතෘකාවක් දෙනවා දරුවෝ. හරි. දැන් ඉතින් රචනාව ගැන කතා කරලා හරියන්නේ නැහැනේ. රචනාව ගැන ලියන්න ඕනේ නේද? ලියන්න ඕනේ. හරි. චාමික එහෙම නේද? අමිල් අපි එහෙම ලියන්න ඕනේ. ලියලා තමයි මේක හදා ගන්න ඕනේ. හරි. මම දෙන්නම් විනාඩි 5ක් 10ක් විතර. රචනාවක් ලියන්න. ඊට කලින් දැන් ලියන්න කිව්වට හරියන්නේ නැහැනේ. කොහොමද ලියන්නේ කියලා ඔයාලට කියලා දෙන්න බෑ. නේද? ලියන්න කොහොමද කියලා දෙන්නේ? ඒකට තමයි දැන් එන්න හදන්නේ. හරි. දැන් ලියන විදිහ කියලා දෙන්නම්. මම මෙන්න මෙහෙම. මම පුංචි උදාහරණයක් අරගෙන ඔයාට මාතෘකාවකට උත්තර ලියන විදිහ කියලා දෙන්නම්. අපි. හරි. මෙන්න මෙහෙමයි. හැම ගෙදරකම හදනවා මොනවද? හැම ගෙදරකම ඔයා කාපු දෙයක් තමයි මොනවද? පරිප්පු. පරිප්පු කාලා තියනවද? පරිප්පු කාපු කට්ටිය අත උස්සන්න. පරිප්පු කාලා තියන අය අත උස්සන්න. හැමදාම කන පරිප්පු එක රහයිද? එක රසද තියෙන්නේ? එක රසද? දැන් ඔයා අහන්නකො ඔයාගේ ගෙදර බාගද ඔයා උයනවා නේද? ඔයා උයපු පරිප්පුවේ රස. අම්මා උයන පරිප්පුවේ රස. සමහර වෙලාවට තාත්තා උයන පරිප්පුවේ රස. එහෙම නැත්නම් ආච්චි සීයා උයන රස. කාලා නැහැ කියලා ඉන්නෝ. අනේ මේ කලන පබ්බෝද කාලා නැහැලු පරිප්පු.
ඒවා බොරු ඈ පරිපූර්ණ කරපු දරුවෙක් නැති තරම් නේද? සාමාන්‍ය පුරුද්දක් කියන්නේ ඒක කන්නේ නැතිනම් හරිද? ඒ කියන්නේ සමහර ආහාර තියෙනවනේ අපි කන්නේ නැහැනේ අකමැති දේවල්. අන්න එහෙම කෙනෙක් නම් කන්නේ නැතුව ඇති නැත්නම් සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් කන දෙයක්. හරිද? එතකොට ඒ පරිප්පු එක එක්කෙනාට උයන විදිය බලන්නකෝ. පරිප්පු ඔයා උයද්දිත් අම්මා උයද්දිත් තාත්තා උයද්දිත් කවුරු උයද්දිත් පරිප්පු ගන්නේ පරිප්පුමනේ. ආය වෙනසක් නැහැ. හරිද? ගන්නේ පරිප්පු. ඊට පස්සේ ඕකට ටික හොඳට හොදලා නේද? ඊට පස්සේ භාජනයකට දාලා ඔකට ලුණු මිරිස් ඒ ටිකක් දාලා මොනවාද තව ලුණු ඒ ටික දාලා පොල් කිරි දානවා නම් දාලා ලිප උඩ තියලා උයලන්නේ ගන්නේ. වෙනස් විදිහකට නෑනේ ඔය පරිප්පු වෙන එක. තම්බලා මේ අර ආයෙමියා කරලා එහෙම හදන්නේ නෑ. සාමාන්‍යයෙන් උයන විදිහක් ඔය මං කිව්වේ. හැබැයි එක එක්කෙනා හදන එක 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 රස. ඇයි මගේ දරුවනේ එහෙම වෙන්නේ? දැන් ආච්චි උයන විදිහට නෙමෙයි උයපුවන් තියෙන රස නෙමෙයි අම්මා උයපුවන් ලැබෙන රස. එක එක රස. හේතුව එයාලා ඒකට ප්‍රධාන දේ පරිප්පු යුවාට තව අමතර දේවල් කරනවා නේද? සමහර අය ඒකට තෙල් ටිකක් දානවා නේද? සමහර අය ඒකට පුරුදු සුදු ලුණු ටිකක් දානවා. සමහර අය ඒකට අර මේ මොනවාද අබ කුඩු කරලා දානවා බෙදලා තාච්චියට. එක එක විදියට හදනවා. අපේ රචනාවත් ආන්න ඒ වගේ පුංචි දෙයකින් පටන් ගන්න. පරිප්පු උයන්න කියන්නේ හැමෝම ගන්න එකම දේනේ පරිප්පු යද්දි. ඒ වගේ අපේ රචනාවත් පුංචි විදිහට පටන් ගන්න. මම කියන්නම් මෙන්න මේ දෙයක්. මට ලියන්න ඕනි උදෑසන අසිරිය. මේ බලන්න උදෑසන අසිරිය ගැන. උදෑසන අසිරිය ලියද්දි මේ උදෑසන සිදුවෙන අසිරිමත් දේවල්, ලස්සන දේවල්. එකක් තමයි ඉර පායනවනේ. ප්‍රධානම කාරණේ තමයි ඉර පායන. හරි. මෙහෙම ලිව්වට ලකුණු හම්බෙන්නේ නෑනේ. ඉතින් මේ ඉර පායනවා කියන එක ලස්සන කරන්න ඕනේ. අර අපේ පරිප්පුව වගේ ලස්සනට හදන්න ඕනේ. හරිද? ලස්සනට හදන්න ඕනේ. හරි? සර් පරිප්පු කනවාද කියලා අහනවා. ඔව් පරිප්පු කනවා. හරි? ඉල්ලගෙනත් කනවා, වෙලත් කනවා. කොහොමත් පරිප්පු කනවා. හරිද? එතකොට මේ ඉර පායනවා කියන එක ලස්සනට කරන්න ඕනේ. රසවත් කරන්න ඕනේ. වෙන කෙනෙක් ලියනවට වඩා හොඳට හදන්න ඕනේ අපි මේ. වෙන කෙනෙක් ලියන එකට වඩා තව ලස්සන කරන්න ඕනේ. හරි? right. වෙන කෙනෙක් ලියනවට වඩා ලස්සන කරන්න. හරිද? මම ඔන්න දැන් ඔයාලට කියනවා මේක ලස්සනට ලියමු බලන්න හැමෝම. එක වාක්‍යයක් ලියමු. මේ ඉර පායනවා කියන එක අපිට ගැලපෙන විදිහට වචන 5ක් 6ක් දාලා ලස්සන කරමු මේක. ඔය ලියලා මට දාන්න chat box එකට මම කියවන්නම්. හරි. ඔයා ලියනකම් මම මෙහෙම කියන්නම්. මට මේක ලියනවා කන්ද උඩින් ඉර පායනවා. කන්ද උඩින් ඉර පායනවා. මට වචන දැන් මේක දෙකයි මේකට මම ගත්තා 1 2 3 4යි. වචන 4ක් වැඩි කරගත්තා මම. හරි? වචන 4ක් වැඩි කරගත්තා. මෙන්න මේ කෙනෙක් කියනවා මෙහෙමනේ. මේ හරියට ලියන්න. කවුද මට මේ කියන්නේ? ලිතුලි. මට කියනවා රන්දු හිරු කුමරා උදෑසනම කඳු අතරින් එබී බලන විට සුන්දර හිරු රැස් මිහිකත සිප ගනී. හරි. මේ වාක්‍යයමයි නේද? කන්ද උඩින් හිරු කුමරා හිනහි
එබි බලන විට පරිසරය නැත්නම් අපි උදෑසන අසිරිය කියන්නේ. උදෑසන අසිරිමත්ය. right. බලන්න මේ වචන දෙක තුනම මේ හැම වාක්‍ය මේ අවසාන ලියපු එක බලන්න. මේකේ තියෙන වචන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7 8 9 10 11. 11ක් තියෙනවා. හැබැයි ඒ 11 අස්සෙම මගේ දරුවෝ නෙමෙයි තව එමනවා මට. කන්ද උඩින් හිරු කුමරා එබී බලන්න. මේ බලන්න. හැමෝම එවනවා මට. එතකොට මේ බලන්න මේ 11 අස්සෙම මගේ දරුවනේ කියන්නේ ඉර පායනවා කියලා. විශේෂයක් නැහැ. ඉර පායනවා කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. එහෙනම් අර අපි පරිප්පුවා වගේ පොඩි පොඩි දේවල් දාලා පොඩි පොඩි වචන රිංගවලා ලස්සන වචන රිංගවලා මේක ලස්සන කරලා තියෙනවා. හරි ලස්සන කරලා තියෙනවා. කුමාර කියලා නේද? කුමාර. right කුමාර. right. එතකොට මෙන්න මෙහෙම අපි ලස්සන කරන්න ඕනේ වචන පුංචි දෙයක් හිතන්න ඕනේ. අපිට වරදින්නේ මෙන්න මේ කාරණේ පුතේ. අපි එක සැරේම මේ යෝධ දිග වාක්‍ය හිතන්නේ. එහෙම එපා. චූටි දෙයක් හිතන්න. අම්මා ගැන ලියන්නවා කියන්නේ අම්මා කරන දෙයක් ගැන ලියන්න. අම්මා පාන්දර අවදි වෙනවා. හරි. එතකොට ඒ පාන්දරට අවදි වෙනවා කියන එක අම්මා පාන්දර අවදි වෙනවා. ඒක ලස්සන කරන්න. මගේ ආදරණීය අම්මා පාන්දරම අවදි වී නිවස ආලෝකමත් කරයි. ඒ අම්මා පාන්දර නැගිට්ටට පස්සේ මුළු ගේම ලස්සනයි නේද? අර තියෙන ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩිනා නේද? ඉර ගමට එන්න කලින් කවුද? අපේ අම්මා ගෙට කුස්සියට යනවා. මුළු තැන් ගෙට යනවා නේද? ඒ හිර එළියේ නැනමල් පොඩි පිපුණා නේද? අපි ඇහැරෙන්නේ අම්මා ඇහැරුණාට පස්සේ. බලන්න. එහෙනම් චූටි දෙයක් හිතලා ලොකු දෙයක් ලියන්න පුළුවන් ඔයාලට. හැබැයි ලොකු දේ හිතලා ලියන්න ගියොත් ඔයාට මේ වාක්‍ය සම්බන්ධ කරද්දී ගැටලු සහගත තැන් වෙනවා. මම මේ කියන්නේ එහෙම ලියන්න පුළුවන් අය එහෙම ලියන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම ලියන්න පුළුවන් දක්ෂයෝ අපි අතර ඉන්නවා. එයාලත් එක ගැටලුවක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් ලියන අයට මම මේ උපදෙස් දුන්නා. හරි. එහෙනම් අපි රචනාවක් ලියමු. මෙන්න රචනාව. මම රචනා 3යි අද ලියන්නේ. හරිද? පළවෙනි රචනාව මම දෙනවා ඔයාලට මාතෘකාවක්. කියවීමේ අගය. වාක්‍ය තුනක් ලියන්න. කියවීමේ අගය. මේකට ඔයා ලස්සන වාක්‍ය තුනක් ලියන්න. මම අහනවා ඔයාලගෙන්. හරි? කීප දෙනෙක්ගෙන් අහනවා. ලස්සන වාක්‍ය තුනක් ලියන්න.
අපි 11ට ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. කයිසාරත් අපි මේ අර අපි කතා කරපු වර්ග තුනේ රචනා තුනක් ලියන්න බලාපොරොත්තු වෙනවා. අපි එක්කෙනෙක්ගෙන් අහමු ලියපු වාක්‍යයක් එකක් දෙකක් හරි. කුලණී කියන්නකො බලන්න රචනාව. ඔයා ලියපු වාක්‍යය. මං එක වාක්‍යයයි තාම ලිව්වේ. හරි ලියපු එක කියන්න පුතේ. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේයයි පැරණි කියමනක්ද තිබෙයි. right. අපි තව කෙනෙක්ගෙන් අහමු. සිනුරි බබා කොහමයා? අපි මෙයාගෙන් අහමු එනවා. සිනුරි නෑනේ පේන්නේ. කවුද? චමින්දු. චමින්දු හරි චමිදු ලිව්වේ නැද්ද? මෙන්න අතොස්සන් ඉන්නවා කවුද? සර් තාම ලියන ගම. පුතේ හරි. මෙන්න අතිස්වා ප්‍රභාෂණ ඔය කියන්න පුතේ. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ යනු ඉතා වටිනා කියමනක් ඇත. කියවීමෙන් මිනිසාගේ බුද්ධිය තව තවත් වර්ධනය වේ. එම නිසා අපි කියවීමෙන් ජීවිතය ගත කරමු. අවුන්නේ අවසාන පිට කියනවා ඇහුන්නේ. එයා මයික් එක තියුවා. ඔෆ් කරා. මං ඉවරයි හරි කියනකන් ඉන්න. තව කවුද ලියලා ඉවර? දිහාන් ජෝදිත. කියන්න පුතේ. එකයි ලිව්වේ සර්. ලියපෙක් කියන්න පුතේ. කම්මැලි නැතුව හැමෝම කියන්න. එක අපි පොත් කියවා දැනුම රැස් කරගනිමු. අපට ලස්සන කරන්න දෝදිත. අපි පොත්පත් කියවා අපේ දැනුම වර්ධනය කරගනිමු. හරි තව කෙනෙක් කවුද ඉවර? සර් දෙක කියන්නද? කියන්න. දෙක පොත් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි කියා පැරණි කියමනක් තිබෙයි. වෙයි කියා නෙමෙයි. පොත්පත් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වන බව පැරණි කියමනක් ඇත. ඒ වගේ. හරි 3 දෙකයි ලිව්වේ සර්. ඊටු ටික ලියන්න. ශකීර් කොයා? right. කියන්න පොත් කියවීමෙන් ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් ගත හැකිය. හරි. ඉතුරු එක ඉතුරු එක්කෝ. එයා ගියාද? මෙතන ඉන්නවා හර්ෂණී නවෝදය. හරි කියන්න පුතේ. විනෝදාංශ අතුරෙන් බුද්ධිය වර්ධනයට ඉවහල් වන ප්‍රධානම විනෝදාංශයක් වන්නේ පොත් කියවීමයි. එකේ වචන දැනට මාසෙක පුතාගේ වාක්‍ය වචන දෙකක්ම තිබුණාද විනෝදාංශය කියලා? ඔව් සර්. අන්න එහෙම එකම වාක්‍ය එකම වචන දෙකක් දාගන්න එපා දරුවෝ. එක දාගන්න. දෙවෙනි වාක්‍ය
දැනට මා සතු පොත් 1000ක පමණ පුස්තකාලය මගේ විනෝදාංශය පෙන්වමි. මගේ විනෝදාංශය පෙන්වමි නෙවෙයි. මගේ විනෝදාංශය පෙන්වයි. හරි. මගේ දෙමාපියෝ මගේ විනෝදාංශයේ වර්ධනයට අත්හිත දෙයි. බලන්න ඔයා විනෝදාංශයක් ගැන කියලා තියෙන්නේ. මේ අපි කතා කරන්නේ කියවීමේ අංගයක් ගැන. අන්න බලන්න. කියවීම විනෝදාංශයක් තමයි. හැබැයි ඒක මේ අපේ මාතෘකාවට අදාළ නැති බවක් පෙන්වනවා ඔයාගේ රචනාව. ඒ කියන්නේ කියවීමේ අගයනේ. එතකොට කියවීම නිසා අපිට ලැබෙන වටිනාකම. අපිට ලැබෙන ඵල ප්‍රයෝජන. අන්න ඒක තමයි ලියන්න වෙන්නේ දරුවෝ. හරි? අපිට මේක පුංචියට පෙන්වන මාතෘකාව මේක පැටලුනොත් පැටලිලි සහගත. අපි තව කෙනෙක්ගෙන් අහමු. අපේ නිසාරා බී නින්දගම් පැලැස්ස ඉස්කෝලේ. කියවීමෙන් මිනිසාට දැනුමක් මෙන්ම විනෝදයක්ද ලැබෙයි. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ යන කියමනෙන් දෙහි අගය කියවෙයි. අපි පොත්පත් කියවා උගත් බුද්ධිමත් පුද්ගලයින් වෙමු. හරි. අකුරු අඩුපාඩු නැත්තම් මෙන්න හන්සි පෙරේරා. කියන හන්සි බබා කියන. පොත් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙන බව කියමනක්ද ඇත. කියවීම ලොකු කුඩා සැමටම උරුම දෙයකි. කියවීමෙන් බුද්ධි වර්ධනය සිදුවේ. ඔයා දෙවෙනි වාක්‍යය කියන්න පුතේ. කියවීම ලොකු කුඩා සැමටම උරුම දෙයකි. එහෙම උරුම නැති අයත් ඉන්නවනේ කතා කරන්න බැරි අය. එයාලට කියවන්න බෑ. ඒ කියන්නේ කෙනෙකුට ඇහෙන්න යාට කියන්න බෑනේ. ඒක චුට්ටක් වාක්‍ය හදන්න ඕනේ අඩුපාඩු. සැමටම උරුම දෙයක කියලා ලියනවට වඩා ඒකේ පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. හරි. ඊළඟට ශනුතිට කියමු නේද අපි කියවන්නේ. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේයයි පැරණි කියමනාවක්ද තිබේ. සමහර මිනිසුන් කියවීමට අකමැති වුවද බොහෝ මිනිසුන් කියවීමට කැමැති වෙති. අපට පොත්පත් කියවීම විනෝදාංශයකටද එක් කරගත හැකිය. අන්න හරි. අපි කියමු හොඳයි පුතේ. එයාගේ එක අඩුපාඩුවක් නැහැ කියලා මට හිතෙනවා. හසිත කියවීමේ අගය කියා නිම කරන්නට බැරි තරම් තිබේ. 2 කියවීමෙන් මිනිසා සම්පූර්ණ වන බව පැරණි කියමනක්ද තිබේ. 3 අපි පොත්පත් කියවීමෙන් අපේ දැනුම බුද්ධිය වැඩි කර ගනිමු. හරි. අපි යමු තව කෙනෙකුට අවස්ථාවක් දෙමු. මෙන්න මෙයාට නිපුලි. නිපුලි. පොත් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ කියා කියමනක්ද තිබේ. පොත්පත් කියවීමෙන් බොහෝ දැනුම රැස් කරගත හැකිය. අපි සැමදා පොත්පත් කියවීමට හුරු වෙමු. චිනේයානේ. කියවීම නිසා මිනිසා සම්පූර්ණ වේ යන කියමනක් ඇත. දැනුම වැඩි කරගත් ගැනීමට කියවීම අපිට ප්‍රයෝජනවත් වේ. කියවීම අපගේ විනෝදාංශයේ කොටසක් කරගනිමු. හරි. තව කෙනෙකුට අවස්ථාව දෙමු අපි. මේ කැමරා ඔන් කරන් ඉන්න අයට දෙන්නේ අවස්ථාව. මට පේන අයට එපා. මත උස්සගෙන ඉන්න. සෙනාරා. තිසුනි කවුද? තිසුනි නුවන්තිකා. නවීන ලෝකයට දැනුම සම්භාරය පොත්පත් කියවීමෙන් අපට ළඟා කර
එකද ලිව්වේ? හරි. ඔව් සර්. හරි. අපි හැමෝටම අවස්ථාව දෙන්නේ විදියක් නැහැ නේද? දැන් 100 ගාණක් ඉන්නවනේ. ඒවල ඔක්කොම ලියන්න ගියොත් මට මේ අද වෙන වැඩක් කරන්න වෙන්නේ නැති වෙනවා. හරිද? මම මෙහෙමයි. මම ඔයාලා ගෲප් වලට හැමදාම රචනා මාතෘකාවක් දානවා. මගේ පුතාලා ලියලා මට ඒක WhatsApp කරලා එවන්න. පුළුවන් විදියට මම මගේ කාලයත් එක්ක අඩුපාඩු බලලා හදලා කරලා එවන්න. හරි? අපි යමු එහෙනම් අපේ දෙවෙනි වැඩේට. ඒ දෙවෙනි වැඩේ කියන්නේ මොකද්ද? දෙවෙනි ක්‍රමයට රචනාව ලියන එක. හරි? දෙවෙනි ක්‍රමයට රචනාව ලියන්නේ පින්තූරයක් බලලා. පින්තූරයක් තියා බලන් ඉඳලා. හරි. මම ඔයාලට පින්තූරයක් දෙන්නම්. හරිද? ඔයා ඒකට ලියන්න. ඉන්න මගේ පින්තූරේ මම දෙනකම් ඔයාට. හරි මෙන්න. එන පින්තූරේ. ඔයාලා දැකපු එකක් මේක අලුත් එකක් නෙමෙයි. හරි? දැකලා තියෙන එකක්. හරි. වාක්‍ය තුනක් ලියමු මේකට. කුරුල්ලෝ ඉකිලෙනවා, ගොවියෝ කුඹුරු කොටනවා, කාන්තාව කුයි කරුණුවේ අරගෙන එනවා මොනවද දන්නේ නැහැ මල්ලා. මම දන්නේ නැහැ. ඔයාලා හිතලා ලියන්න නිර්මාණාත්මකව ඉර පායලා තියෙනවා. නේද? හරි. පටන් ගන්න පේනවනේ? ඔව් හරි. ඒක පටන් ගන්න.
ක්‍රිෂ්මා ලියලා ඉවරද? පුතේ ඔයා ලියලා ඉවරද? මට කෙනෙක් පෙන්නනවා ලියපු එක. කමක් නැහැ. ඒකම නැතුව දැන් අලුත් විදිහට ලස්සනට ලියන්න. ක්‍රිෂ්මා කියන්න පුතේ. දාලියපු වාක්‍යයක් කියන්න. අපි කියමු ලිතුල. ගොවියෝ වෙහෙස මහන්සි වී කුඹුරු කොටති. ගෙවිලියක් තම දරුවා සමග නියර දිගේ කුඹුරට පැමිණෙයි. ඈතින් ළමයි දෙදෙනෙක් සරුංගල් පාකර සතුටු වෙති. මේක මොන කාලයෙන්ද ලියන්න ඕනි? සාමාන්‍යයෙන් ඔයාගේ එකක් අපි වර්තමාන කාලයෙන් ලියන්නේ නේද? හරි. අපි තව කෙනෙක්ගෙන් අහමුකෝ. ඔලියලා අතුස්සන් ඉන්නවා මෙන්න මෙයා ඉමේෂා. කුඹුරට බැසගත් ගොවියෝ කඩිසර වැඩ කරති. වක්කඩෙන් වතුර පහළට වැටෙන විට දී මත මල් පිපෙන සේය. ගෙවිලියක් ඇඹුල රැගෙන නියර දිගේ ගමන් කරයි. හරි. තව කෙනෙක්ගෙන් අහමු. මෙතන ඉන්නවා අදිත්‍ති. අදිතිද අවස්ථාව. ළමයි සතුටින් උදෑසන ළමයි සතුටින් අහසේ සරුංගල් පා කරති. ගොවියෝ කුඹුරු වැඩ කරන අතරේ කාන්තාවක් කෑම රැගෙන නියර දිගේ පැමිණෙයි. සාරවත් වම්බටු වගාවක් කුඹර අත්තරින් දිස් වෙයි. දෙවෙනි වාක්‍යය කියන්න පුතේ. ගොවියෝ කුඹුරු වැඩ කරන අතරේ කාන්තාවක් කෑම රැගෙන නියර දිගේ පැමිණෙයි. බලන්න ඒක ගැළපීමක් කියලාද උත්වාක්‍යයද කියලා හොඳට පුතා. ගැළපෙනවද? කියලා දෙන්නකෝ සර්. ආයක තමයි මම අහන්නේ. ඇයි පුතා ගොවියෝ කියලා ලිව්වේ? දැන් ගොවියෝ කියලා උක්ත පදයකින් වාක්‍ය ආරම්භ කරලා තියෙනවා. නේද? එහෙනම් ඔයාට පුළුවන් කාන්තාවක් නේ. එහෙනම් පැමිණෙයි කියලා ලියලා අර පැත්තෙන් ගොවියෝ කියන එක ගොවියන් කරලා අනුක්ත කරලා තියන්න. හරි? බිමාෂා. අපි වාක්‍යයක පුතේ උක්ත පද දෙකක් තියන්න බෑ. ක්‍රියාව කරන කෙනා අනිවාර්යෙන් උක්ත වෙන්න ඕනේ. හරි. ඔබිමාෂා. පායා යන හිරු කුමරා අලුත් දවසක් උදා කරයි. දයඩ බත් සපයන ගොවියෝ උදෑසනම වැඩ ආරම්භති. ගෙවිලිය නියර දිගේ ඇඹුල රැගෙන එයි. right. තව කෙනෙක් ඉන්නවා දෙනෙත්. හරි දෙනෙත් කියන්න. හිරු කුමරු කඳු අතරින් බී බලයි. ගෙවිලිය ඇඹුල රැගෙන නියර දිගේ එයි. ළමයින්
හරි පුතේ. කැඩි කැඩි මට ඇහුනේ. ඔමින්දි. කියනවද? කුඹුරට බැසගත් ගොවියෝ කුහුඹුවන්සේ කඩිසර වැඩ කරති. ගෙවිලියක් ඇඹුල රැගෙන තම පුතු සමග නියර දිගේ ගමන් කරමින් සිටී. තපස් රකිමින් සිටින කොක්කු රෑන උදුළු හඬට බියවි එක වරම අහස් තලයේ සිප ගන්නාසේ පෙනේ. හොඳයි පුතේ. අක්ෂර වින්‍යාසයක් ගැටලුවක් නැත්නම් වාක්‍ය ටික ගැටලුවක් නැහැ. තව කෙනෙකුට දෙමු. මදුක උදෑසනින්ම කුඹුරට බැසගත් ගොවියෝ කඩිසරව වැඩ කරති. උදළු හඬට තිගැස්සුණු කොක්කු රෑන පියඹා යති. ගෙවිලියක් ඇඹුල රැගෙන නියර දිගේ කුඹුරට පැමිණේ. ඔන්න ඔය වගේ වාක්‍ය ටිකක් අපිට ලියා ගන්න පුළුවන් පුතේ. තව මෙන්න මෙහෙම අපිට ලියන්න පුළුවන්. කොහොමද දන්නවද? කුඹුරට බැසගත් ගොවියෝ. එයාලා හරි කඩිසරයි. එහෙනම් කුඹුරට බැසගත් ගොවියෝ කඩිසරව කුඹුරු වැඩ කරති, කුඹුර කොටති කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ තපස් රකිමින් සිටි කොක්කු රෑන. මේගොල්ලෝ අර ඔටේ ඔහොම කරගෙන බලන් ඉන්නවා. එක කකුලකින් නේද? හිටගෙන බලන් ඉන්නවා පණුවෙක්, ගැඩවිලෙක් නේද? පොඩි සතෙක් අල්ලගන්න. එකපාරට ගොවි මහත්තයා ගැල්ල අරගෙන ගහනවනේ අර මඩ ටික විසික් වෙලා ටක් ගාලා ඉහෙනකොටම මේ කොක්කු ටික ඉගිලෙනවා උඩට නේද? තපස් රකිමින් සිටි කොක්කු රෑන උදළු හඬට තිගැස්සි එකවරම පියාඹා යති. කොක්කු රෑනනේ ගොඩක්නේ. ඒක නිසා යති කියලා ලියන්න පුළුවන්. වක්කඩෙන් වතුර පහළට වැටෙන විට දිය මත මල් පිපෙන්නා සේපෙනේ. අපිට එහෙම ලියන්නත් පුළුවන්. ගෙවිලියක් අනුක්ත පදේ මොකද්ද පුතේ? ගෙවිලියක් කියන එකේ ගෙවිලියක් කියන්නේ උක්තයි. මයික් එක ඔන් වෙලා තියෙන එක්කෙනා කියන්නේ ගෙවිලියක් කියන එකේ අනුක්ත පදේ. ගෙවිලියක chat box එකට දානවා රන්දු. ගෙවිලියක ගෙවිලියක කියන්නේ අනුක්තයි. අපේ වාක්‍ය වෙන්න ඕනේ අනුක්ත පදයක් නෙවෙයි උක්ත පදයක්. ගෙවිලියක් ඇඹුල රැගෙන නියර දිගේ ගමන් කරයි. right? ඊට පස්සේ තව අපිට ලියන්න පුළුවන් මේක ගැන. හිරු කුමරා දැඩි රශ්මියක් ලබා දෙමින් කඳු අතරින් නැගී එයි. එහෙම ලියන්නත් පුළුවන්. මෑත සාරවත්ව වැඩුණු වම්බටු වගාවක් දිස්වෙයි. ඔන්න වාගේ මේ රූපෙ දිහා බලලා ලියන්න පුළුවන්. හැබැයි කියන්න පුළුවන්ද අම්මා ඇඹුල රැගෙන එනවා කියලා? අම්මාද ඔය එන්නේ කියලා අපිට කියන්න බෑ නේද? එහෙම නිශ්චිතව කියන්න බෑ. හැබැයි කාන්තාවක් නැත්තම් ගෙවිලියක් නේද? එහෙම කියන්න පුළුවන් මිසක නම් වශයෙන් දෙන්න බෑ අපිට පුතේ. හරි මගේ දරුවනේ අපි මාතෘකා දෙකක් ගැන පොඩි අදහසක් ලබා ගත්තා. හරි පොඩි අදහසක් අරගත්තා. අපි යමු අර එන්න පුළුවන් කියපු තව එක ක්‍රමයක රචනා මාතෘකාවක් ගැන. මම බැලුවා බලන ප්‍රශ්න පත්‍ර එහෙම ඇවිල්ලා තියෙනවා 2020 2019 ඇවිල්ලා තියෙන තනි මාතෘකාව. මෙන්න මේ වගේ අපි ලියුව එකක්. 2020 ආවේ මම නිවාඩු කාලේ ගත කරපු හැටි. අර පාසල වහලා තිබුණ කාලේ ගත කරපු හැටි. ඊට පස්සේ 2019 ආවේ මගේ මිතුරා මට කළ උදව්ව ගැන ලියන්න. ඊට පස්සේ 2018 දී ඇවිල්ලා තියෙනවා පරණ පාස් පේපර් පොතක් ඔයා බැලුවොත් චිත්‍ර තරගයකින් පළවෙනි ස්ථානයේ දිනු කුමුදුට කියලා ටිකක් ලොකු ඡේදයක් දීලා ඉවර වෙලා අහලා තියෙනවා ප්‍රශ්න. හරි.
ඊට පස්සේ 2017 දිත් අහලා තියෙන්නේ ඒ වගේම ප්‍රශ්නයක් පුතේ 17 දිත් ටිකක් ලොකු ඡේදයක් දීලා ඒකෙන් ප්‍රශ්නයක් අහලා තියෙන්නේ අර නැගනිහිර අහසේ පායා එන හිරුගේලා රැස් කියලා දීලා එහෙම ලොකු ඡේදයක් දීලා ඒකෙන් පුංචි මාතෘකාවක් දීලා උදෑසනක සුන්දරත්වය කියලා අහලා තියෙනවා. හරි. එහෙනම් ඒ විදිහටත් එන්න පුළුවන්. එහෙනම් අපි බලමු මෙන්න මේ මාතෘකාවට ලියන්න පුළුවන්ද කියලා. ඔන්න ඔය මාතෘකාවට ඔයා දන්න විදිහට වාක්‍ය තුනක් ලියන්න. හැමෝම කම්මැලි නැතුව ලියන්න පුතේ. හරිද? ගොඩක් දරුවෝ රචනාවට කම්මැලි. ඒ කම්මැලි වීමත් එක්ක තමයි අපිට අපහසු වෙන්නේ විභාගේ දවසට ගියාම ලියන්න. ශකීර් කල්පනා කරන්න ලියන්න ශකීර්. පමුදි ඉවරද කියලා පමුදි චමත්කා මයික් ඔන් කරලා කියන්න.
Orang ලියලා ඉවරද? ekal liwa. ලියපු එක කියන්න පුතේ. ලියපු එක කියන්න. හරි. අපි ආමු නිර්මල පැතුම්ගේ. හරි. කියන්න නිර්මල පැතුම්. උදෑසන කන්ද උඩින් පායන හිරු කුමරු දවස ආලෝකමත් කරයි. උදෑසන ළමයි පාසල් යෑමට සූදානම් වෙති. උදෑසන කුරුල්ලන්ගේ කුරුළු හඬින් මුළු දවසම සුන්දර කරයි. හරි. පුතාට ඕකේ. සමහර වාක්‍ය කීපයක් ඔයාගේ ලියලා තියෙනවා මාතෘකාවට අදාළ නැහැ. ඔයා ලියලා තියෙන උදෑසන ගැන. හරිද? පළවෙනි වාක්‍යය කියන්නකො පැතුම්. මම වැරද්දා කියන්න වාට. මයික් ඔෆ් කරගත්තාද? උදේ උදෑසනක සුන්දරත්වය. ඒක උදෑසන නෙවෙයි. උදෑසනක සුන්දරත්වය. කන්ද උඩින් හිරු පායා එන විට උදෑසන සුන්දර වේ කියන අදහස දෙන්න ඕනේ. ඒ වගේ අදහසක් පැතුම්ම අන්න ඒක හදා ගන්න. ඔයාගේ අවසාන වාක්‍ය නම් හරි. සුන්දරත්වය කියන වචනේ තියෙවෙන්න ඕනේ. සුන්දර කියන එක වෙනුවට ලස්සනයි, අලංකාරයි නේද? එහෙම පාවිච්චි කරන්න පුළුවන්. අපි අලුතෙන් සෙනර්ජි තනු කි සෙනර්ජි මට නම කියවන්නත් බෑ. කොයා උදෑසනම කුරුල්ලන්ගේ කිචි කිචි නාදය පරිසරය සුන්දර වේ. හරි. එවැනි උදෑසනම ළමයින් සතුටින් පාසල් යන්න සූදානම් වෙති. ළමයි සතුටින් පාසල් යන්න සූදානම් වෙති කියනකොට කොහොමද උදෑසන සුන්දර වෙන්නේ? සුදු කොක්කු රෑනක්සේ පාසලට පියනගෙන දරුවෝ උදෑසන සුන්දර කරති. එහෙම එන්න ඕනේ. අර ඊළඟ එක කියන්න පුතේ. කන්ද උඩින් හිරු කුමරා හිනෙහි එබී බලන විට උදෑසන ආගම සුන්දර වේ. ඒක හරි. හරි. අර අඩුපාඩු ටික හදා ගන්න. තව කෙනෙක්ගෙන් අහමු. අසුනි. ඔදසුනි. සතුටින් පාසල් යන සුදු කොකුරා හරි. දසුනි ඔයා කියන්න නවෝදය. කන්ද උඩින් එබී බලන හිරු කුමරා පරිසරයේ ආලෝකයෙන් නහවයි. කෑම සෙවීමට යන කුරුල්ලන් නගන නාදය කන් බිහිරි කරවයි. හිරු කුමරා දෙස එබී බලමින් විකසිත වන මල් පරිසරය සුවඳවත් කරයි. ඔව්. ඔයා කුරුල්ලන් කියලා ලියලා තියෙනවා. ඒක වැරදි. ඒක බලන්න වෙනවා. ඊළඟට මෙන්න මෙයා ඉන්නවා. සඳ
රුවි සඳරුවි නේ. ඇයි පුතේ ආයි මයික් එක ඔෆ් කරේ? දැන් කියන්න. සූර්යයා කදු අතරින් හිරු රැස්ගෙන එන්නේ දවස පටන් ගැනීමටය. කුරුළු රංචු කීචි බීචි ගා සින්දු කියන ආකාරයේ මුළු ගම්මානෙම පැතිරී යති. පාසල් යන ළමුන් සුදු කොක්රෑනක් මෙන් පාසල් යති. හරි මේ බලන්න. දැන් ඇති. තව වැඩ තියෙනවනේ ගොඩක් අපිට. බලමුකෝ. මෙන්න මම ලියපු රචනාව. මම ඔයාලට පෙන්නන්නම්. මේ කඳු අතරින් හිරහෙන හිරු කුමරු හිමිදිරිය අලංකාර කරයි. ඒ පුතේ මේකේ තියෙනවනේ වචනය සුන්දරත්වය කියලා. ඒකට තමයි මම දාගත්තේ අලංකාර කියන එක. කන් පිනවන විහඟ ගීත අසමින් පුංචි ළමෝ පාසල් යාමට සූදානම් වෙති. කිරි කොක්කු රෑනක්සේ පාසලට ඇදෙන ළමා පිරිස හා කෙත්වලට යන ගොවියන් උදෑසන සුන්දරත්වය වැඩි කරයි. මේ තව විදිහක්. තව වචන වාක්‍ය දෙකක්. අරුණෝදයේ නව හිරු රැසින් තුරුලතාද මල් ගොමුද පිබිදෙයි. මද පවනේ සුව විඳිමින් කුරුළු ගී අසමින් අපි පාසල් යන්නෙමු. උදෑසන නිල් ගොයමේ සිරි නරඹන ගොවි මාමාගේ සිරාව රටටම ආසිරිගෙනයි. රයිට්. ඔන්න වාගේ වාක්‍ය ටිකක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. මේවා පාඩම් කරලා එහෙම කරලා ලියන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා ලියලා අභ්‍යාස කරලා හොඳට හිතලා එකක් වරදිනවා. ඒක වරදුනාට පස්සේ ඒ වැරද්ද ඊළඟ එකේ නැති කරගෙන හදාගෙන ගිහිල්ලා ලියන්න පුළුවන් දෙයක්. හරි. එහෙනම් මම දැන් දෙන්නම් විභාගයේ වෙලාවට ඔයාලට කරන්න පුළුවන් පුංචි උපදෙස් කීපයක්. මාගේ දැනුම පරිදි මම විශ්වාස කරන පරිදි මම ඔයාලට මේ උපදෙස් ටික දෙන්නේ. හරි. දැන් වැඩේ නවත්තන්නකො ලියන එක නවත්තන්න. හරි. හැමෝම ලියන එක නවත්තන්න. පුතේ ඔයාලාට මම හැමදාම රචනා මාතෘකාවක් ගෲප් එකට දාන්නම්. හැකි අය ලියලා මට මගේ WhatsApp නම්බරයට WhatsApp කරන්න. මම බලලා අඩුපාඩු හදලා ඔයාලට මට මගේ වෙලාවත් එක්ක මම ඔයාලට අනිවාර්යෙන් ඒකේ රිප්ලයි එකක් දාන්න. හරි. ඔන්න ඒක. මම හෙට දාන්නම්. එතකොට ඒක හෙට බලන්න. ඊළඟ කාරණය සාමාන්‍යයෙන් මම ශිෂ්‍යත්ව ලියන ළමයෙකුට දෙන උපදේශයක් තමයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී ඉවර වෙන්නේ කීයටද කියලා අහනවා. පුතේ ඉවර කරනවා 11ට. 11ට කලින් ඉවර කරනවා. හරි. ශිෂ්‍යත්ව ලියන ළමයෙකුට දෙන උපදේශ තමයි මේ අපි දෙවෙනි පේපරේ ගත්තාම දෙවෙනි පේපරේ පරිසරය ටික තමයි ඉස්සෙල්ලාම ලියන්නේ. ඒකේ උත්තර තියෙනවනේ. එක උත්තරයක් තියෙනවා ඉරගහන ප්‍රශ්න ටික. ඒක නිසා ඒ ප්‍රශ්න 30ට කොහොමත් විනාඩි 20ක්වත් ඇතුළත ඉක්මනට උත්තර ටික ලියන්න. හරි. ඊට පස්සේ ඔන්න අපිට පුළුවන් නේද? මම බෝඩ් එකේ ලියන්න. ඉස්සෙල්ලාම පරිසරයට. හරිද? මේ දෙවෙනි පේපර් එක ගැන කතා කරන්නේ අංක 2. දෙවෙනි පත්‍රය. ඒකේ පරිසරය ටික ඉස්සෙල්ලා ලියුවා. ඊට පස්සේ ඒකේ තියෙනවා ගණිතය ටික. ගැටලු නෙමෙයි සාමාන්‍ය ගණිතය ප්‍රශ්න ටික. ඒ ටික ලියුවා. හරි. ඊළඟට මේකේ තියෙනවානේ ඉංග්‍රීසි තියෙනවා දෙමළ තියෙනවා. ඔය දෙක ලියුවා. හරිද? මගේ උපදෙස්. සාමාන්‍යයෙන් ලකුණු වැඩි කරගන්න. දරුවෙකුට දෙන්න පුළුවන් උපදෙසක් මම මේ දෙන්නේ. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ සිංහල කොටස ලියුවා. ඊට පස්සේ අවසානෙටම රචනා.
හරි සාමාන්‍යයෙන් පේපරේ පෙළ ගස්සලා තියෙන්නේ මෙන්න මේක තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ එක. පේපරේ තියෙන විදිය මම මේ කියන්නේ. ඊට පස්සේ ඉංග්‍රීසි දෙමළ ටික. ඊට පස්සේ ගණිතය ටික. ඊට පස්සේ රචනාව පරිසරය මාරු කරන සමහර වෙලාවට රචනාව ප්‍රශ්න ටිකේ මැදට දානවා. ඒ ළමයා එතන රඳවලා තියනවා. එතකොට කාලය නාස්ති වෙනවනේ. කාලය නාස්ති වෙනවා. එයාට මේ ටික ගන්නත් බෑ. ගැටලු සහගත වෙලා මෙයා වෙනත. ඒ නිසා මේ පරිසරයයි රචනාවයි කියන ටික මාරු කරනවා. ඒ කියන්නේ රචනාව මැදට දානවා. එහෙම මැදට දැම්මොත් ඔයා රචනාවට කාලය ගත කරනවා. එතකොට ගැටලු සහගත වෙන්න පුළුවන්. ඒක නිසා මගේ යෝජනාව ඔයා ඉස්සෙල්ලාම ලියන්න ඕනි පරිසරය ටික ඉස්සෙල්ලාම ලියන්න. ඒකේ ඉරි ගහන ප්‍රශ්න ටික තියෙනවා. එක ප්‍රශ්නයකට හරි උත්තරයක් ඔයාට අමතක වෙනවා නම් ඒ ප්‍රශ්නයක් ඉස්සරහයි පුංචි තරුවක් හරි පොඩි මාක් එකක් හරියක් දාගෙන යන්න. හරිද? ඊට පස්සේ ගණිතය ටික ලියන්න. ඒකෙත් එහෙමයි. ඊට පස්සේ ඉංග්‍රීසි දෙමළේ ගන්න. වචනේ ලියන්න දන්නවා නම් වචනේ වාට ලියා ගන්න පුළුවන් ටක්. හරි? ඊට පස්සේ සිංහල ප්‍රශ්නට යන්න. ඒ කියන්නේ ප්‍රශ්නාංක 1 සිංහල 1. ඒක ලියලා ඒ ටික ඔක්කොම ලියලා රචනාව ලියන්න. හැබැයි රචනාව ලියද්දි ඔයා පුංචි දෙයක් හිතලා ලියන්න. ඒක ඔයාට හම්බෙන කටුකොලේ හරි පොඩි වාක්‍ය ඉස්සලා ලියාගෙන ඉන්න. පුංචියට ලියා ගන්න අදහස. ඊට පස්සේ කෙලින්ම ඊට පස්සේ පේපර් එකට ගන්න. මොකද සමහර වෙලාවට පේපර් එකට ලියන්න ගියාට පස්සේ වචන හැලුනොත් අඩු වුණොත් ඒ වගේ ගැටලු වෙන නිසා ඒක ඒ විදිහට අවසානට ලියලා ඉවර වෙලා පේපරෙන් ලියන්න. ඒක තමයි තියෙන්නේ. මේ ටිකට ලකුණු ටික ගන්න උපරිම පුළුවන් ඔයාට. ලකුණු 95 නේද? ඒතර 95ක් නෙමෙයි 94ක් නෑ sorry 93ක් වගේ තියෙනවානේ. ඔව් 93ක් වගේ තියෙනවා. එතකොට ඒ ටික මෙතනින් උඩ මේ ටිකට ගන්න පුළුවන්. අරගෙන රචනාවේ ඉතුරු ටික හදාගන්න. ඒක තමයි දෙන්න තියෙන උපදෙස. රචනාව චූටි දෙයක් හිතලා ඔයාට මාතෘකාවට අදාළ පුංචි දෙයක් හිතලා ඒකට ලස්සන වචන ටික දාලා වචන ටික ලොකු කරන්න. එක සැරේම ලොකු දේ ලියන්න ගියොත් ඔයාට වරදිනවා. හරි. මේ දවස් ටික හොඳටම ඇති. කම්මැලි වෙන්න එපා. ඔයාට හම්බෙනවා. ඔයා යන අමතර පන්තියේදී හම්බෙනවා. අම්මා ගෙනත් දීපු පේපර් සෙට් එකේ තියෙනවා. ඉස්කෝලේ සර් ටීචර් දෙනවා. මේ හැම එකේම රචනාව තියෙනවා. උදේ කම්මැලි නැතුව හරිම ආසාවෙන් මේක ලියන්න. හරි. හරිම ආසාවෙන් ආසම ප්‍රශ්න බවට රචනාවපත් කරගන්න. අපේ ගොඩක් යාළුවෝ ඒකට ආස නැහැ. ලියන්න තියනවා කියලා. අනේ ඉතින් ඒක ලියන්න නැතුව ලකුණු ගන්න කොහොමද? ඒක ලියන්න ඕනේ. ලියලා උරු කරලා ලකුණු 6න් 6ම ගන්න මහන්සි වෙන්න. ඒකට ආසාවක් හදාගන්න. ආසාව හදාගෙන මේක ඉස්සරහට ගෙනියන්න. එහෙම වුණොත් මේකට ලකුණු 6 ගන්න පුළුවන් රචනාව. හරි. හරි. එහෙනම් තව චූටි දෙයක් තියෙනවා. මම ඔයාලට පේපර් එකක් කලින් ගෲප් වලට දාලා තිබුණා. ඒකේ තිබුණා වචන ටිකක්. බලන්න මේ වචන ටික. ඒකටත් මම ටක් ගාලා උත්තරේ දීගෙන අද වැඩේ ඉවර කරන්න. පේපරේ ඉතුරු ටික. හරි. මෙන්න මෙතනින් එහාට සමානාර්ථ පද. හරි. සමානාර්ථ පද මේ ටිකත් අපෙන් අහන අවස්ථා තියෙනවා. මම ඉක්මනට මතක් කරන්නම්. මේ 1-5 ශ්‍රේණිය වලට අමු සමානාර්ථ පද තිබ්බා. මෙන්න අහස ගුවන තාත්තා පියා අම්මා මව ගස රුක ඉර හිරු. හරි. ගෙදර නිවස පොත ග්‍රන්ථය ඔළුව හිස වතුර ජලය කුරුල්ලා පක්ෂියා ප්‍රවෘත්තිය පුවත කැලෑව වනය මේ 3 වසර ටික. දූපත දිවයින රාත්‍රිය රැය ඇස් නෙත් මෙන්න 4 වසර ටික. උදෑසන හිමිදිරිය පාසල විදුහල පාදයේ කකුල පාර මාර්ගය තරුතාරක මෙන්න 5. රාත්‍රිය රැය අවුරුද්ද වසර අර්ථය තේරුම නෙළුම් මල සියපත අහන්න පුළුවන් තැන්. ප්‍රසිද්ධ පෙකට. හරි. ඔන්න ඔය ටික. 1 වසර 2 වසර 3 වසර 4 වසර 5 වසර. 5 වසර. එනකම් ගුරුවත් පොතේ තියෙන ටික. ඊට අමතරව
අපේ පෙළ පොත්වලත් තියෙනවා. මෙන්න මේ වගේ. වෙහෙස මහන්සිය, කුඹුර වෙල, අලස කම්මැලි, ලෙඩ රෝග, කුඩා පුංචි, සොම්නසින් සතුටින්, ආකාශය අහස, නව අලුත්, මිතුරෙක් යහළුවෙක්, බිරිඳ භාර්යාව, පරීක්ෂා කරනවා, සොයා බලනවා, බඳුන වාදනය, දිය වතුර, නියෝගය අන, ශීර්ෂාබාධය හිසරුදාව, වෘක්ෂය ගස, වනාන්තරය කැලෑව, ගැල කරත්තය, උවදුරු කරදරය, දැකුම් කළු ලස්සන, ඖෂධ බෙහෙත්, විශ්මය පුදුමය, මී මැස්සෝ, මිහිලොල්. මතක තියාගන්න තනි වචනයක් මිහිලොල් කියන්නේ. නිදහස් නිවහල්, මනකල් හද විල්තලයේ පිපි නිවහල් මල්. නේද? අතරවසර පොතේ තියෙන්නේ. ඒක තමයි ඔය අහන්නේ. සිත් කළු මනකල්, බෙල්ල, ගෙල, කෙත, කුඹුර, සූර්යයා, ඉර, කම්මැලි, කුසීත, කම්මැලි, වස්තුහාමිගේ නේද? වස්තුහාමි ගැන කියද්දි කතා කරනවනේ. ප්‍රීතිය, සතුට, ඥානය, නුවණ. හවුද? අපේ ජීවක වෛද්‍යවරයා ගැන කතා කරනකොට ඥානය ගැන කතා කරනවා. පුංචි පොඩි ලොකු ලෝයේ ලෝකය, එකමුතුකම, සමගිය, ග්‍රන්ථය, පොත, සයුරේ, මුහුදේ, කටින්, මුවෙන්, ශබ්දය, හඬ, වතුර, දිය, පොළව, පෘථුවිය, දුර්ලභ, විරල, තරුපති, චන්ද්‍රයා, අතීතයේ, පුරාණයේ, දිනසුරු, සූර්යයා, ශිල්පය, ශාස්ත්‍රය. ඔන්න සමාන පද 45ක් කියලා දුන්නා. අතන 25ක් තියෙනවා. ඔය ටික ටිකක් බලා ගන්න වෙනවා. හරි? මම වීඩියෝ එක දාන්නම්. වීඩියෝ එකේ බලලා ඔයා ඉතුරු ටික හදා ගන්න. දැන් ඕනනම් කෙනෙකුට ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහ ගන්න පුළුවන් ඕකේ. චුටි වෙලාවක් දෙන්න. මේ ටික මතක තියාගන්න. හරි. හරි. අපි යමු ඊළඟ කොටසට. විරුද්ධාර්ථ පද. උඩ යට උස මිටි ඉදිරිපස පිටුපස ඉහළ පහළ ගැලපෙන නොගැලපෙන. ඔන්න. තව තියෙනවා. ලොකු පොඩි කැමැති අකමැති පිපෙනවා පරවෙනවා කීකරු අකීකරු. කීකරු අකීකරු සෙමෙන් වේගයෙන්. මහතයි කෙට්ටුයි යනවා එනවා පිරිසිදු අපිරිසිදු ප්‍රශ්න පිළිතුරු පුරුදු නුපුරුදු යහපත් අයහපත් ආරම්භය අවසානය දිරණ නොදිරණ සුදුසු නුසුදුසු ලස්සන අවලස්සන පැමිණීම නොපැනීම අවශ්‍ය අනවශ්‍ය පුහුණු නුපුහුණු වැරදි නිවැරදි අලුත් පරණ මතක තියාගන්න. අපේ ගුරුවත් පොතට අමතරව පෙළ පොත්වල තියෙන ටික මේ යන්න එන එහෙට මෙහෙට එන්න යන්න වැරදි හරි. ආරම්භ කළා අවසන් කළා ලොකු පුංචි ළඟ දුර සමාන අසමාන. ඊට පස්සේ පහළට ඉහළට ඉක්මනින් හිමින් අග මුල කීරිදන්නේ ප්‍රශ්නේදී අග මුල හොයන්න න්යාවේ ප්‍රශ්න උත්තර සතුට දුක දන්නා නොදන්නා මහලු තරුණ හිමින් හයියේ. යුගල පද ටික බලමු. මතක තියාගන්න යුගල පද ලියද්දී මේ වචන දෙක අතරට ඉරි කැලලක් අහලා ලියන්න එපා. ගමන් බිමන් අහල පහල සිරිත් විරිත් තෑගි භෝග කෑම බීම පොත්පත් ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි කෙලි සෙල්ලම් අනම් මනම් විහිළු තහළු වාද විවාද අරුම පුදුම අස්සක් මුල්ලක්. තව තියෙනවා. මේක බලා ගන්න. හරි මේ වාද විවාද මම ඔය ටික වාට ලැබෙන සලස්සන්නම් දරුවනේ වීඩියෝ එක හරහා. පස්තාව පිරුළු ටිකක් ඉක්මනට බලමු මගේ පුතේ. පස්තාව පිරුළු. අපේ 3-5 ශ්‍රේණි වල තමයි පස්තාව පිරුළු තියෙන්නේ. පරංගියා කෝට්ටේ ගියා වගේ. සමහර අය ලියනවා කොට්ටේ ගියා වගේ. එහෙම නෙමෙයි.
මෙතන තියෙන්නේ කෝට්ටේ කියලා. හරි. කෝට්ටේ. හොඳේ. කෝට්ටේ ගියා වගේ. ඉතා දුර පාරකින් ගමනක් යෑම. හරි. ඉතා දුර පාරකින් ගමනක් යෑම. ඊළඟට මඩේ හිටවපු ඉන්න වගේ. ඒ කියන්නේ ස්ථීර තීරණයක නොසිටීම. ඉබ්බාගෙන් පියාටු ඉල්ලනවා වගේ. ලබාගත නොහැකි දෙයක් ඉල්ලීම. ඉදිකටුවයි නූලයි වගේ. එකටම සිටින යහළුවන් දෙදෙනෙක් හොඳට බලන්න. එකටම ඈත් කරලා තියෙන්නේ. ඈත් වෙලා තියෙන්නේ. ඒම ලියවෙන්න ඕනි ඔය විදිහටම. අපේ ගුරුවත් පොතේ දීලා තියෙන ඔය විදිහමයි. ඔහින් හරි. ඒක නිසා ලිඳේ ඉන්න ගෙම්බා වගේ. හරි. අවට සමාජය පිළිබඳ වැටහීමක් නොමැති වීම කියලා ලියවෙන්න ඕනි. ඉඟුරුදී මිරිස් ගත්තා වගේ එක කරදරයකින් නිදහස් වීමට සිතා කරන කටයුත්තකින් තවත් අපහසුතාවයකටපත් වෙනවා. ඔය විදිහටම ලියන්න. ඔය ගුරුවත් පොතේ තියෙන විදිහ. හිතිච්ච විදිහට හදපුවා නෙමෙයි මේ. ඊළඟට ආඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ. අනුන් රැවටීමට ගොස් තමන්ද රැවටීමට ලක්වීම. කලුවා මාරපන ගියා වගේ විමසා බැලීමකින් තොරව කටයුතු කිරීම. කටුස්සාගේ කරේ රත්තරන් බැඳා වගේ. පුතේ අර රයන්නට පිටිපස්සේ මූර්ධජ නයන්න ලියන්න ඕනි කිව්වට දැන් රත්තරන් කියනකොට ලියලා තියෙනවනේ. ඇයි ඒ? වචනයක අග මූර්ධජ නයන්න හල් කරන්නේ නැහැ. ඔය අමතර දෙයක් කිව්වේ. මම දැක්කලා මතක් වෙච්ච දෙයක්. හරි. කටුස්සගේ කරේ රත්තරන් බැඳා වගේ නුසුදුසු පුජ්‍යලයන්ට තරතුරු වරප්‍රසාද හිමිවීම නිසා අහංකාර වීම. sorry. හරි. ඊළඟ එක හැකිල්ල රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කරුණු සොයා නොබලා නුසුදුසු තීරණ ගැනීම. ගඟට ඉනි කැපුවා වගේ දුක් මහන්සියෙන් කළ වැඩක ප්‍රතිඵලයක් නොලැබීම. රයිගමයයි ගම්පලයයි වගේ ගැළපෙන අදහස් සහ ගතිගුණ තිබීම. නරියා මිදිතිත්යි කිව්වා වගේ යමක් කිරීමට උත්සාහ කර එය කරගත නොහැකි විට එහි අගුණ කීම. හරි. ගොඩාක් අය ශිෂ්‍යත්ව විභාගෙටත් ඔන්නෝම නරියා මිදිතිත්යි කිව්වා වගේ කියනවා. පුළුවන් තරම් මහන්සි වෙලා විභාගේ පාස් කරගන්න බැරි වුණොත් සමහර අය කියනවා අයියෝ ශිෂ්‍යත්ව විභාගේ මොකටද? කන්නද? එහෙම කියනවා නේද? පුළුවන් තරම් මහන්සි වෙනවා. විභාගේ ලියන දවස් ටික පුළුවන් තරම් මහන්සි වෙලා කියනවා මොකක් හරි හේතුවක් මත ලකුණු ටික ගන්න බැරුණොත් ශිෂ්‍යත්ව විභාගේ මොකටද අනේ විභාගේ තියෙන්න ඕනේ සාමාන්‍ය පෙළයි උසස් පෙළයි එහෙම කියලා කියනවා. එහෙම කියන්න එපා නේද? මේ අපිට දුප්පත් අපිට ඉහළ තැනකට යන්න තියෙන හොඳම අවස්ථාව. නැතුව වෙන ක්‍රමවලට යන්න බෑනේ අපිට. 6 වසරට ඇතුළත් වෙන්න බෑ. ඒකට තියෙන හොඳම අවස්ථාව. ඒක නිසා අපි හැමෝම මහන්සි වෙනවා වගේම ඔයාලගෙන් පස්සේ කෙනෙක් මහන්සි වෙනවා නම් එයාව අධෛර්යමත් කරන වචන පාවිච්චි කරන්න එපා. හරි. කට නිසා ඉබ්බ නැහුණා වගේ සුදුසු නුසුදුසු දේ විචාර බුද්ධියෙන් නොයසා කතා කිරීම. ඊළඟ එක මහා දැනුමුත්ගේ නුවණ වගේ අදූරදර්ශී උපදෙස් දීම. හරි. අදූරදර්ශී උපදෙස් දීම. හරි. මේ දේවල් ඉගෙනගෙන තියෙන දරුවෝ ඒක තමයි මම ටිකක් වේගයෙන් චුට්ටක් මතක් කළේ. මේ මතක් කිරීමක් කරන්න විභාගෙට කලින්. හරි. අදූරදර්ශී උපදෙස් දීම. රූඩි නැත්නම් ඉඟි වැකි. ඔන්න අපිට තියෙන ඉඟි වැකි එක හුස්මට යම් කිසි කාර්යයක් අවසන් වන තුරු නොනවත්වා කිරීම. අහනවා මේවා විභාගෙට අකුරක් නෑ කිසිවක් අත් නොහැර කියවීම විතරක් නෙමෙයි කතා කිරීමත් ඒකටයි තිබෙනවා. ඉහේ මලක් පිපුණා දැඩි සතුටකටපත් වීම. 99න් බේරුණා යම් විපතකින් ඥාන්තමින් ගැලවීම. මොර සූර නැවැස්ස අධික වර්ෂාව ඇඟ බේර ගන්නවා වගකීමෙන් බේරීම. හීන් දාඩිය දැම්මා දැඩිසේ බියටපත් වීම. ආසේ මාලිගා ඉටු නොවන සිහින මැවීම. අබමල් රේණුවක් ඉතා කුඩා ප්‍රමාණයක්. අබමලක් අබ ඇටයක් කියන්නේ පුංචිම දෙයක්. ඒකේ මල ඒ වගේම පුංචි.
ඒ මලේ රේණුවක් කියන්නේ තවත් පුංචි දෙයක්. ඊටාම කුඩා ප්‍රමාණයක්. මුරුංගාත්තේ තියෙනවා ශ්‍රාවයා ලස්සනයිනේ කියලා මුරුංගාත්තේ තියෙනවා. රවටනු පිණිස වර්ණනා කිරීම. පුතේ වර්ණනා කියන එක ඔතන ඈත් වෙලා තියෙන එක වචනයක් වෙන්න ඕනේ. වර්ණනා කිරීම. ආත්මෝපදේශ. අද කළ යුතු දේ අතම කරන්න. අද කළ යුතු දේ අතම කරන්න හෙටට කල් නොදවන්න. අද පාඩම් කරන්න තියෙන පාඩම අදම කරන්න. අද හම්බෙච්ච ගණිත ගැටලුව අදම හදලා උත්තරේ හොයාගන්න. ඒ වගේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. ප්‍රමාණයට වඩා අහංකාර නොවෙන්න. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියලා කියනවා. නේද? පනින්න පෙර සිතා බලන්න. යමක් කිරීමට පෙර සිතා බලන්න. ඇවිලෙන ගින්නට පිදුරු නොදමන්න. ආරවුලක් තවත් ඇවිස්වීමට කටයුතු නොකරන්න. ගොඩක් ආරවුල් තව තවත් දික් ගැස්සෙන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න කියන නිසා. උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. උගත් ශිල්පයම මතු ආරක්ෂාව සලසයි. හරි? අපි ඉගෙන ගත්ත දේ අපිට වතු පිටි යාන වාහන අම්මගේ තාත්තගේ විශාල දීපල මේවා තිබුණේ නැහැ නේද? මේ අපි ඉගෙන ගත්ත නිසා තමයි අපි මේ දේවල් හදා වඩා අරගෙන තියෙන්නේ. එතකොට හරිද? මේ දේවල් ලැබෙන්නේ අපිට මෙන්න මේ කාරණාත් එක්ක. ඊළඟට අපි යමු උපමා. උපමාවක් යනු මෙන්සේ බඳු වැනි වගේ යන නිපාත පද සමගින් යම් දෙයක් තවත් දෙයකට සමාන කරන විට එසේ සමාන කරන දේ උපමාව වේ. අනෙක් වස්තුව හරිද? උපමේය වේ. සමාන කරන දේ උපමාව, අනෙක් පැත්තේ තියෙන දේ උපමේය. මේ බලන්න. සඳක් වැනි මුහුණක්. මේකේ මුහුණ සමාන කරලා තියෙන සඳට. ඒක නම් සඳ යනු උපමාව. ඒකෙදි සඳ කියලා කියන්නේ උපමාව. උපමේය තමයි මුහුණ. සමාන කරන දෙයට ලක් වෙන කෙනා. නාදලු වැනි තොල්. එතකොට නාදලු වැනි තමයි උපමාව. තොල් තමයි උපමේය කියලා සඳහන් වෙන්නේ. ඔයාලට උපමේය ගැන කතා කරන්නේ නැහැ. නමුත් මම ඔයාට උපමේයත් එක්ක කතා කරනවා. එතකොට පැටලි සාගත වෙන්නේ නැති නිසා. අපිට උපමා ටිකක් තියෙනවා. මේ බලන්න. හරි මේ බලන්න. පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ කී කරු පොඩි ළමයාගේ කවුරුත් පවසති යගේ. බලන්න. මල් වල සුමිහිරි පැණි ඇද බොන බඹරා මෙනි හොඳ ළමයා නුවණිනි හොඳ දේ තෝරා ගනි. මේ කවි අපේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේදීත් අහන්න පුළුවන්. හරි. මේ බලන්න ඊට පස්සේ අපි අරකේ උපමා ගැන කතා කරලා ඉමු. පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ කීකරු පොඩි ළමයාගේ කවුරුත් පවසති යගේ. එහෙනම් පාට සුවඳ එක වගේ තියෙන රෝස මලකට තමයි කීකරු පොඩි ළමයා සමාන කරලා තියෙන්නේ. එහෙනම් හරි. ළමයාගේ නුවණ අර සමාන කරලා තියෙන්නේ අර බඹරා මල් වල පැණි ගන්න කියන එකට. අපිට තව කවි ටිකක් හම්බ වෙනවා මේ. සමන් පිච්ච මල් ලිහිරුණු නිල් තන කොළ පිට්ටනියක් වගේ. නිල් තන කොළ පිට්ටනියකට සමාන කරලා තියෙන්නේ සමන් පිච්ච මල් ලිහිරුණු නිල් තන කොළ පිට්ටනියකට සමාන කරලා තියෙන්නේ රෑ අහස. අන්න බලනු කොච්චර ලස්සනද රෑ. මගේ සුරත අල්ලක්කාගේ මාලේ මුතු ඇට වගේ. මාලේ තියෙන මුතු ඇට ටික සමාන කරලා තියෙන්නේ අර වැටෙන පිණි බින්දු වලට. ඊට පස්සේ පුංචි කූඹු පෙළ ගැහිලා කළු සායම් ඉරක් වගේ. පුංචි කූඹි පේලිය සමාන වෙලා තියෙන්නේ කළු සායම් ඉරක් වගේ. එහෙනම් පුංචි කූඹු පෙළ උපමේය කළු සායම් ඉරක් වගේ කියන කොටස උපමාව. කොහෙ කොහේ යනවද මේ සුදුහුණු ගෑබිත්ති දිගේ. පොත්තේ අකුරු පේලි වගේ දිගින් දිගට පෙළ ගැහිලා රජ පෙරහැර යනවද ඔය කියන්න පොඩි කුඹු. එහෙනම් කුඹු පෙළ ආය සමාන කරලා තියෙනවා පොතේ අකුරු පේලි වලට. අන්න ඒක තමයි උපමාව. හරි.
මෙන්න බලන්න උපමාව පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ කියන එක කීකරු පොඩි ළමයා කීකරු පොඩි ළමයාට සමාන කරලා තියෙනවා. මල් වල සුමිහිරි පැණි ඇද බොන බඹරා මෙනි. හොඳ ළමයාගේ නුවණ උපමේය. රෑ අහස බලන්න උපමාව සමන් පිච්ච මල් ඉරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ. ඊළඟට මගේ සුරතල් අක්කගේ මාලේ රුතු ඇට වාගේ ඒකට සමාන වෙලා තියෙන උපමේය වෙලා තියෙන පිනිබින්දු පුංචි කුඹු පෙළ දෙපාරක් උපමාවක් දෙකකින් කියලා දෙනවා. කළු සායන් ඉරක් වගේ පොතේ අකුරු පේලි වගේ. ගස් අස්සෙන් තීරු තීරු එන හිරු රැස් හරියට අම්මගේ සාරි වගේ. ගඟ දෙපස ඇති උණ පඳුරු වල නැමී ඇති අගිස් කර උස්සා අප දෙස බලන මිනිසුන් මෙනි. පුතේ ඔය වගේ මෙනි වැනි මේ වචනේත් ලියවෙන්න ඕනි උපමාව ලියනකොට. එහෙම කියලා තමයි දැන් කියලා තියෙන්නේ. පියාඹන වවුලන් හෙලිකොප්ටර් යානා පරිදි. මේ අපේ පොත්වල තියෙන උපමා ටිකක් මම මේ හොයලා ගත්තා. හරිද? ගංග දෙපස සිටින මුරකරුවන් වැනි අඬු විහිදාගත් දැවැන්ත සතෙක් මෙන් සමහර ගස්වල මුල් පෙන්නනවා. නිස්සාසල දිය ඇති නදිය නිල්මිණි තලාවක්සේ කළු පාට සෙවණැලි ලෙසින් රිදී කඳක්සේ අතුරන ලද මාගල් පැදුරක්සේ දිය කඳ වසා සිටින පෙඳ ඇතිරිල් පොරිසින් නාත්මෙන් පෙඳ කැටි වලින් පනින කූනිස්සෝ උපමේය වෙලා තියෙනවා. හරි. එහෙනම් මගේ WhatsApp අංකය තියෙනවා මෙතන. කැමති අය ලියා ගන්න. මට WhatsApp කරන්න මොනවා හරි ගැටලු මං කියලා තේරුනේ නැතිනම් හරි. තේරුනේ නැතිනම් කතා කරන්න උදව් කරන්නම් මැසේජ් කරන්නකෝ. එතකොට මට පුළුවන් උදව් කරන්න ඔයාට. තව පුංචි කාලයක් තියෙන්නේ. හරි. එහෙනම් අපි සම්මන්ත්‍රණය නවත්තන්න හදන්නේ. අද මම ඔයාලට මට පුළුවන් ආකාරයට කාලයත් එක්ක රචනා ලියන විදිය කියලා දුන්නා. සමානාර්ථ පද විරුද්ධාර්ථ පද කතා කරලා දුන්නා. උපමා උපමේය ගැන කතා කරලා දුන්නා. රූඩින් කිවැකි ආත්මෝපදේශ ගැන මතක් කරලා දුන්නා. මම වීඩියෝ එක ඔයාලට එවන්නම්. ඔයාලා ඒක බලන්න බලලා අවබෝධයක් ගන්න. මගේ දරුවනේ කොහොම හරි මේ කණුව පනින්න ඕනි මේ කඩුල්ල පනින්න ඕනි. මොකද අපි හැමෝටම තියෙන හොඳම අවස්ථාවක් තමයි ඉහළ අධ්‍යාපනයට යන්න මේක පනින්න ඕනි. හැබැයි ඒකට මහන්සි වෙන්න නැතුව බෑ. හරි. ඒකට මහන්සි වෙන්න නැතුව බෑ. ඒක මහන්සි නොවුනොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් තව පුංචි කාලයක් තියෙන්නේ. ඒක මතක් කරනවා. ඒ වගේම මගේ දරුවනේ ඔයාලා හොඳට පරිස්සම් වෙන්න දෙමව්පියෝ අහගෙන ඇති දරුවෝ පැටව ටික පරිස්සම් කරගන්න විභාගේ අත ළඟ තියෙන්නේ. ඒක නිසා වෙයි. හරි. එකක් මතක් කරන ගමන් චාරිකා යන්න, මේ අත ඇවිදින්න, ඒවා කරන්න එපා. විභාගේ තියාගෙන ඉන්නකම් බාධාහාර ඔප්පු වෙන්න කියලා කරන්න කියලා එහෙ මෙහෙ යන්න එපා. විභාගේ වුණාට පස්සේ ඒවා කරන්න. හරි. මතක් කරන්නේ ඒක නිසා හැමෝම පරිස්සම් වෙලා විභාගේ අපි හොඳට ලියමු. තව මොන හරි වාට අඩුපාඩුවක් තියෙනවා නම් මතක් කරන්න. ඒ දේත් කියලා දෙනවා. අපි ලබන සතිය නෙවෙයි ඊළඟ සතියේ ඉදිරියට කතා කරන්න නිබන්ධනය මම ඔයාලට එවන්නම්. පළවෙනි ප්‍රශ්න දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්න සිංහල ප්‍රශ්නය ගැන අපි කතා කරනවා. එහෙනම් සර් නවතිනවා. මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අංකෙ දුන්නා දැන් කතා කරන්න කියන ඉල්ලීම කරනවා. හැමෝටම සුබ දවසක් වේවා මගේ දරුවනේ. තෙරුවන් සරණයි. ආයිබෝවන් පරිස්සමෙන් ඉන්න. ආයිබෝවන් සර්.